පොඩ්ඩු කන්න කැමති එක එක කෑම ජාති නිසා එයාලගේ දත්වලට හානි වෙන්න පුළුවන්. සිග්නල් ට්‍රිපල් ප්‍රොටෙක්ෂන් 123 දත් කුහර වලින් සුපිරි ආරක්ෂාවක්, සුදුවන් දත් දෙපලක්, නැවුම් බවින් පිරිමුවක්. සිග්නල් 123 නම කියලම ඉල්ලන්න. බුබුලු බුබුලු බබල් ඇපලි බැපලි ඇඳුම් දෑතට සුමුදු කෝමාරිකා සමග දෑතට සුමුදු බබල් ඩිටර්ජන්ට් පවුඩර්. ආයුබෝවන්. සියලු සමීක්ෂණ වාර්තා අනුව නැවත නැවතත් තහවුරු කළ ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය පැත්තකියත් ඇත්ත කියන හිරු රාත්‍රී 9:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම අමිල්නාත් මාසිංගේ. මම රුවනිකා කුමාරදාස මුලින්ම අවධානය දවසේ ප්‍රධාන පුවත් සිරස්තල වෙත. පාස්කු ප්‍රහාරය ගැන හිටපු ජනපති මෛත්‍රීගෙන් පාස්කු කොමිසමේ පොලිස් ඒකකය පැය 10ක් ප්‍රකාශ ගනී. කෝටි 42ක හෙරොයින් සහ ගිනි අවි අංගොඩ ලොක්කාගේ ගෝලයෙකුගේ නිවසකින් සොයා ගනී. මහර බන්ධනාගාරය තුල මෙහෙය වූ මත්ජාවාරමකුත් හෙළිවේ. රට පුරා විදුලිය බිඳ වැටුණු හේතුව කැබිනට් මණ්ඩලයට දුන් කමිටු වාර්තාවෙන් හෙළිවේ. විදුලි බල මණ්ඩලයේ නිලධාරියෙක්ගෙන් වෙච්ච වැරද්දක් කියන එක තමයි වාර්තා කළා දෙන්නේ. පැහැරගත් බව කිව් වේදිනීගම හිමියන් මාධ්‍ය හමුවට. අතනහාරෝ මගේ ගුරුවරයෙක් දේශපාලනික වශයෙන් උන්වහන්සේට මාව සිරගත කරන්න කිසිදු අවශ්‍යතාවයක් නැහැ. මම නිදහසේ ඉන්නේ. චන්දිමාල් වාර්තා පොත් අලුත් කරද්දී මෝටර රථ දහවන ශූර ඩිලන්තට රාජ්‍ය අනුග්‍රහය. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා ඒ පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ පොලිස් විමර්ශන ඒකකයේ නිලධාරීන් අද පෙරවරුවේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කොළඹ පිහිටි නිලවසට පැමිණියා. දවසේ පුවත. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිෂන් සභාවේ පොලිස් විමර්ශන ඒකකයේ නිලධාරීන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කොළඹ 7 බහගමසේකර මාවතේ පිහිටි නිල නිවසට පැමිණියේ අද පෙරවරු 9ට පමණ. ජනාධිපති කොමිෂන් සභාව විසින් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හිටපු ජනාධිපතිවරයාට එහි පොලිස් විමර්ශන ඒකකයේ හමුවේ පෙනී සිටින ලෙසට දැනුම් දුන්නද මෛත්‍රීපාල සිරිසේන මහතා ඉල්ලා සිටියේ සිය නිල නිවසට පැමිණ අදාළ ප්‍රකාශය ලබා ගන්නා ලෙසයි. ඒ අනුව අද පෙරවරුවේ ඔහුගේ නිල නිවසට පැමිණි පොලිස් ඒකකයේ නිලධාරීන් පාස්කු ප්‍රහාරය එළඹන අවස්ථාවේ මෙරට පැවති ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් සහ බුද්ධ්‍යංශ ක්‍රියාකාරීත්වය පිළිබඳව පැය 10කට ආසන්න කාලයක් හිටපු ජනාධිපතිවරයාගෙන් ප්‍රකාශ සටහන් කරගත්තා. මේ අතර පාස්කු ප්‍රහාරය එළවන අවස්ථාවේ අග්‍රාමාත්‍ය ධුරේදරු රනිල් වික්‍රමසිංහ මහතාටද පසුගිය 21 වෙනිදා එම කොමිසමේ පොලිස් විමර්ශන ඒකකයේ හමුවේ ප්‍රකාශයක් ලබා දීම සඳහා පෙනී සිටින ලෙස දැනුම් දී තිබුණද ඔහු එදින පැමිණියේ නැහැ. මීට අමතරව පාස්කු ප්‍රහාරය එල්ලවන විට රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය ධුරේදරු රුවන් විජේවර්ධන සහ පසුගිය යහපාලන ආණ්ඩුවේ නීතිය හා සාමය අමාත්‍ය ධුරේදරු සාගල රත්නායක යන මහත්වරුන් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසමේ පොලිස් විමර්ශන ඒකකයේ හමුවේ මීට පෙර ප්‍රකාශ ලබා දුන්නා. දවසේ පුවත. පාස්කු ප්‍රහාරය එල්ලවීමට පෙර ඇති වූ සිද්ධි සම්බන්ධයෙන් වන සාක්ෂි තමා සතුව නොතිබුණේ නම් තමා මේ වන විට බන්ධනාගාරගතව සිටීමට ඉඩ තිබූ බව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා පවසනවා. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දෙමින් ඔහු මේ බව සඳහන් කළා. රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ ඊයේ සාක්ෂි දුන්නේ 18 වෙනි දිනටයි.
එහිදී හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශානක රණසිංහ මහතා ඔහුගෙන් හරස් ප්‍රශ්න විමසුවා. මෙහිදී ජනාධිපති නීතිඥවරයා විමසා සිටියේ 2019 අප්‍රේල් 6 වෙනිදා වන විට රටේ ආරක්ෂාව තහවුරු යයි ඔබට විශ්වාසයක් තිබුණේද යන්නයි. ප්‍රහාරයක් එල්ලවන බවට තොරතුරු තවදුරටත් තහවුරු කරගත යුතු තිබුණා. එම අවස්ථාව වන විට අද පහර දෙයි හෙට පහර දෙයි යනුවෙන් තොරතුරු තිබුණේ නැහැ. එමෙන්ම පැවති තත්ත්වය පිළිබඳව 2016 වසරේ සිට ඉහළ බලධාරීන් දැනුවත් කළා. සහරන් හෂීම් සමාජය තුළ සිටියොත් මෙවැනි විනාශයක් සිදුවිය හැකි බවට මා දැනුම් දුන්නේ 2017 වසරේ සිටයි. ප්‍රහාර එල්ලවන බවට වන තොරතුරු එවකට ආරක්ෂක ලේකම්වරයා ඇතුළු අදාළ සියලු නිලධාරීන්ට යවූ බවත් අනතුරුව දුරකථනින් ඔවුන් අමතා ඒ බව ප්‍රකාශ කළ බවත් සාක්ෂිකරු කොමිසම හමුවේ පැවසුවා. මෙහිදී ජනාධිපති නීතිඥවරයා විමසා සිටියේ ඕනෑම අවස්ථාවක ප්‍රහාරයක් එල්ල වෙයි කියන තොරතුරු ගැන ඔබගේ නියෝජ්‍ය අධ්‍යක්ෂ සමග සම්බන්ධ වුණේ කුමන වේලාවේදීද යන්නයි. පසුරු 5:38ට සම්බන්ධ වුණා. රාජ්‍ය බුද්ධි නිලධාරීන්ට පාරට බැහැලා ප්‍රහාරය වළක්වා ගැනීමට හැකියාවක් නොමැති නිසා එවකට ආරක්ෂක ලේකම්වරයා පොලිස්පතිවරයා ඇතුළු සියලු නිලධාරීන්ට ඒ පිළිබඳව දැනුම් දුන්නා. මෙහිදී නැවතත් ජනාධිපති නීතිඥවරයා ප්‍රශ්න කළේ ඕනෑම අවස්ථාවක ප්‍රහාරය එල්ලවිය හැකිය යන තොරතුරු සම්බන්ධයෙන් ජනාධිපති ලේකම්වරයා දැනුවත් කර හදිසි නීතිය පැනවීමට ක්‍රියා නොකළේ ඇයිද යන්නයි. ජනාධිපතිට කිව්වද කියලා අහනවා. අගමැතිට කිව්වද කියලා අහනවා. ආරක්ෂක ලේකම්ට පොලිස්පතිට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියාට කිව්වද කියලා ඇහුවා. දැන් ජනාධිපති ලේකම්ට කිව්වද කියලා අහනවා. මේ ඔක්කොටම මමද කියන්න ඕන. ඊළඟට ආයි ඇයි නිලන්ත ඔයා ඕක රටට කිව්වේ නැත්තේ කියලා. ඒ එක එක අයට වගකීම් තියෙනවා. දූරාවලියක් තියෙනවා. හරි කියන්න ඕන අය නෙවෙයි ඉන්න ඕන. එහෙනම් ජනාධිපති අගමැති ආරක්ෂක ලේකම් සියල්ලම මම වෙන්න ඕන. ඇත්තටම මම ඒ ගැන කනගාටු වෙනවා. මෙවැනි කණ්ඩායමක් සමග කටයුතු කිරීමට ලැබීම ගැන. තොරතුරු දීලා තියෙද්දී සමහරු බුද්ධිය ගත්තා. සමහරු රට හැර ගියා. සමහරු පල්ලි ගියා. මම විතරද රස්සාව කළේ. අපි හැමෝම මේකට වග කියන්න ඕන. මගේ ටෙලිෆෝන් එකට විතරද රජයෙන් බිල ගෙව්වේ. මම ඉල්ලා සිටිනවා අනෙක් අයගේ දුරකථන බිල් පරීක්ෂා කරන්න. ඇයි ඔයා කිව්වේ නැත්තේ කියා මෙතන ප්‍රශ්න කරනවා. ආරක්ෂක ලේකම්ට කිව්වා. ජනාධිපතිවරයාට කියන්න උත්සාහ කළා. දැන් ජනාධිපති ලේකම්ට කියලා හදිසි නීතිය පනවන්න උත්සාහ නොකළේ ඇයි කියලා අහනවා. මම ජාතික බුද්ධි ප්‍රධානියාට කියන වෙලාවේ ඔහුත් පල්ලි යන්න සූදානම් වෙලා හිටියේ. ඔහු ගියාද දන්නේ නැහැ. මොකද පල්ලිවලට පහර දෙනවා කියලා තොරතුරු ලැබී තිබුණු නිසා. කෙසේ වෙතත් මම කියන්න ඕන මේ WhatsApp සාක්ෂි නොතිබුණා නම් මම මේ වන විටත් හිරේ ඉන්න ඕන. මම මේවා ස්ක්‍රීන්ෂොට්ස් ගත්තේ නැත්නම් රාජ්‍ය බුද්ධි සේවය කිසිවක් කරලා නැහැ කියලා කියයි. ඇත්ත පුද්ගලයන් කවුද කියලා හඳුනාගත්තේ අප්‍රේල් 21 වෙනිදායින් පස්සේ. මෙහිදී වැඩිදුරටත් සාක්ෂි දෙමින් හිටපු රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂවරයා පැවසුවේ 2015 වසරේ සිට බුද්ධි වාර්තා 347ක් ඉහළ නිලධාරීන්ට යොමු කළත් ඒ කිසිදු අවස්ථාවක අදාළ තොරතුරු සම්බන්ධයෙන් ගත යුතු වැඩිදුර ක්‍රියාමාර්ග පිළිබඳව ඔවුන් තමාව දැනුවත් නොකළ බවයි. 2019 අප්‍රේල් මාස 9 වෙනිදා පැවති බුද්ධි සමාලෝචන රැස්වීමේදී ප්‍රහාර එල්ලවන බවට ලද තොරතුරු පිළිබඳව ඔබ හිසිට නිලධාරීන් දැනුවත් නොකළේයයි. ඉහළ නිලධාරීන් මේ සම්බන්ධයෙන් දැනුවත් කර තිබුණා. ජාතික බුද්ධි ප්‍රධානියා අදාළ රැස්වීමේ න්‍යාය පත්‍රයට එම කරුණ ඇතුළත් කර තිබුණෙත් නැහැ. ඔබ වැදගත් යයි සැලකූ තොරතුරු ත්‍රිවිධ හමුදාපතිවරුන්ට ඇසෙන්නට නොකියවූ නිසා මෙම ප්‍රහාර එල්ල වූ බව ඔබ පිළිගන්නවාද? එය ප්‍රතික්ෂේප කරනවා ස්වාමීනි. මට එසේ කියන ලෙසට උපදෙස් ලැබී තිබුණේ නැහැ. ඒ පිළිබඳව කතා කළේ කුමන වේලාවකද? රැස්වීම අවසාන භාගයේ ජාතික බුද්ධි ප්‍රධානියා ඒ පිළිබඳව අවධානයට යොමු කළා. මම යෝජනා කරනවා නිලන්ත ඇයි යෝක දන්නේ නැත්තේ කියලා ජාතික බුද්ධි ප්‍රධානියා පැවසූ බවට. එය ප්‍රතික්ෂේප කරනවා ස්වාමීනි. ප්‍රහාර එල්ලවන බවට වන කරුණු රැස්වීමට ඉදිරිපත් කරන්නයි ජාතික බුද්ධි ප්‍රධානියාගෙන් ඉල්ලා සිටියේ මමයි ස්වාමීනි. පාතාල නායකයෙකු වන අංගොඩ ලොක්කාට අයත් රුපියල් කෝටි 42ක වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝග්‍රෑම් 42ක් අඹතලේ නිවසක සගවා තිබෙදී සොයාගෙන තිබෙනවා. කොළඹ අපරාධ කොට්ටාසය විසින් කළ එම වැටලීමේදී ගිනි අවි සහ ජීව උණ්ඩ තොගයක්ද සොයාගෙන තිබෙනවා. ඉන්දියාවේදී මියගොස් ඇති බවට වාර්තා පළ වූ අංගොඩ ලොක්කාට අයත් මෙම හෙරොයින් තොගය සහ ගිනි අවි සොයාගෙන ඇත්තේ මුල්ලේරියාව අඹතලේ ප්‍රදේශයේ නිවසක තිබෙදී. රුපියල් කෝටි 42ක වටිනාකමකින් යුත් එම හෙරොයින් සහ අවි අද කොළඹ අපරාධ කොට්ටාසයේදී මාධ්‍ය වෙත ප්‍රදර්ශනය කළා. අදාළ හෙරොයින් තොගය කිලෝ 1 පැකට් වශයෙන් ඇසුරුම් කර තිබෙනවා. එම වැටලීමේදී ගිනි අවි සහ ජීව උණ්ඩද පොලිස් භාරයට ගැනුණා. මැගසින් 5යි 9mm පිස්තෝල එකයි ඒකේ මැගසින් එකයි උණ්ඩ 170ක් තියෙනවා. මෙම වැටලීමට අදාළ තොරතුරු ලැබී ඇත්තේ පසුගිය 23 වනදා නීති විරෝධී ලෙස රටින් පලා යාමට සැලසුම් කර සිටියේදී අත්අඩංගුවටගත් පාතාල සමාජිකයන් සිව් දෙනාගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී අදාළ වැටලීමේදී අත්අඩංගුවටගත් එක් පාතාල සමාජිකයෙකුගේ නිවසේ තිබෙදී මෙම හෙරොයින් සහ ගිනි අවි සොයාගෙන ඇත්තේ. එම සැකකරුවන් අතර අංගොඩ ලොක්කාගේ ප්‍රධාන ගෝලයින් දෙදෙනෙකුද වන අතර ඉන් එක් අයෙක් වැල්ලේ සාරංග නැමැති අයෙක්. ඔහු සමග සිටි ඉෂාර යන සැකකරුගේ මූල්‍ය පරිපාලන කටයුතු සිදු කළ වැල්ලම්පිටියේ පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙක් කේරළ ගංජා කිලෝග්‍රෑම් 3ක් වාහන 2ක් ජංගම දුරකථන බැංකු පොත්
ATM කාඩ් රැසක් සහ රුපියල් 70,000ක මුදල් සමග නවගමුව පොලිසිය විසින් වැල්ලම්පිටියේදී අත්අඩංගුවට ගත්තා. සුභාග්‍ය තමයි ඒක කරන්නේ. වියතුළු දුන්නා මොනවද ගන්නද? වියතුළු නේද තියෙන්නේ? වියතුළු මොකද පහන්න බෑ. අපිට ගෙනාවේ. මොනවද මේ? මොනවද තියෙන්නේ? පාම් පිටද? පොලිසිය අල්ලපු ඇටේ. මෙතර මහර බන්ධනාගාරයේ සිට මෙහෙය වූ මද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් එහි නියාමකවරයෙකු ගුවන් හමුදාවේ සිවිල් නිලධාරියෙකු ඇතුළු සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ මද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් බන්ධනාගාර නියාමකයා ගම්පහ වීදිවත්ත ප්‍රදේශයේ පදිංචි අයෙක්. මත්කුරු ජාවාරම සම්බන්ධයෙන් මහර බන්ධනාගාරයේ රඳවා සිටින චමින්ද කුමාර හේවත් රගරා නැමැත්තා අදාළ නියාමකයා හරහා එම මද්‍රව්‍ය ජාවාරම සිදු කර තිබෙනවා. රගරාගේ මෙහෙයවීම මත මෙම මද්‍රව්‍ය බන්ධනාගාර නියාමකයා වෙත ලැබීමෙන් පසු ඒවා දිනේෂ් රෝෂාන් හේවත් පොඩි කොයියා නැමැති මද්‍රව්‍ය ජාවාරම් කරු වෙත ලබා දීමෙන් පසු මද්‍රව්‍ය බෙදා හැරීම සිදු කර ඇති බවයි දැනට සිදු කර ඇති පරීක්ෂණ වලින් හෙළි වී ඇත්තේ. පොඩි කොයියා නැමැති සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුට ලැබුණු මද්‍රව්‍ය බෙදා හැරීම සම්බන්ධයෙන් කොළඹ ගුවන් හමුදා මූලස්ථානයේ සේවය කරන සිවිල් සේවකයෙකු සහ වේයන්ගොඩ පදිංචි දෙදෙනෙකුත් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම වැටලීමේදී සැකකරුවන් 4 දෙනා සන්තකයේ තිබී ATM කාඩ් පත් 13ක්, බැංකු පොත් 15ක්, යතුරු පැදි 2ක්, ජංගම දුරකථන 5ක්, සිම් කාඩ් පත් කිහිපයක්, කැමරාවක්, රුපියල් 56,000ක මුදලක්, කුඩා ප්‍රමාණයේ විද්‍යුත් තරාදියක් ඇතුළු භාණ්ඩ කිහිපයක් පොලිස් බහරයට ගත්තා. සැකකරුවන් සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 9යි මිලිග්‍රෑම් 900ක්ද සොයාගෙන තිබෙනවා. අද උදෑසන කළ වැටලීමකදී උස්සටකේයාව ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 40ක්, අයිස් මද්‍රව්‍ය ග්‍රෑම් 15ක් හා කේරළ ගංජා කිලෝග්‍රෑම් 2.5ක් බෙදා හැරීමට සූදානම්ව සිටි සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ධීවරයෙකු ලෙස පෙනී සිට ඇති 34 හැවිරිදි සැකකරු මට්ටකුලිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. දැනට ඩුබායිහි සිටින කෙසෙල්වත්තේ දිනුකගේ ගෝලයෙක් වන කෙසෙල්වත්තේ අස්වාර් විසින් මෙම මද්‍රව්‍ය තොගේ බෙදා හැරීම සඳහා සැකකරුට ලබා දී ඇතැයි අනාවරණ වී තිබෙනවා. කොච්චර කාලෙකින් කරනවද? කරලා දින්නේ ආයෙත් ඉඳලා තමයි බලන්න. මාන කාර්ය දිකුණන්නු. එතන දෙනවා ගන්න. කවුද ඉන්නේ? දැන් තමයි පදිංචියෝ. ඔය දැන් අල්ල දෙන්නේ ආයෙත් ආවෙන්නේ. පැක් කරලා උණු දිකුණාද කියලා? අම අස්වාර්ගෙන් ගන්නවා උ ගෙනල්ලා දෙනවා ඒක තමයි පැකට් කරලා විකුණනවා. ඒක තමයි මගේ වැඩේ. ඔබ ඥානෙ තිරේනේ. ඒ ව්‍යාපාරය කරන්නේ. ඥානෙ තිරේ. දොම්බත් තිරේ. ළමයිකෝ. හා? ළමයි කොහොමද? ඒවත් නියම කරන්නේ. දැන් උඹේ ළමයා මේක පොරොප කැමතිද? ඉතින් ඒ වගේ තමයි අනිත් මිනිස්සුගේ ළමයි. උඹ අකමැති නම් අය අනිත් ළමයිට පොවන්නේ. මේ අතර පාසල් සිසුන් හා උසස් අධ්‍යාපන ආයතනවල සිසුන් ඉලක්ක කර ගනිමින් කලක් තිස්සේ ඔන්ලයින් ක්‍රමයට මත් මුද්දර සහ හෙරොයින් අලෙවි කිරීමේ ජාවාරමක නිරත වූ 20 හැවිරිදි තරුණයන් දෙදෙනෙකු කිරුළපන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එක් සැකකරුවෙකු සන්තකයේ තිබී රුපියල් 2,40,000ක වටිනාකමකින් යුත් මත් මුද්දර 150ක් සහ හෙරොයින් මිලිග්‍රෑම් 540ක් සහ කුෂ් මද්‍රව්‍ය ග්‍රෑම් 4ක් සොයාගත් බව පොලිසිය සඳහන් කළා. අනෙක් සැකකරු සතුව තිබී හෂීෂ් ග්‍රෑම් 55ක් සොයාගෙන ඇති අතර අත්අඩංගුවටගත් සැකකරුවන් රඳවා තබාගෙන තවදුරටත් ප්‍රශ්න කරනවා. මේ අතර පිළියන්දල සුවාරපොළ පිංලින්ද පාර ප්‍රදේශයේදී හෙරොයින් සමගින් නබු සැමියුවලක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය සඳහන් කළේ මොවුන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේත් අලෙවි කිරීම සඳහා හෙරොයින් ඇසුරුම් කරමින් සිටි බවයි. ඔවුන් සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 75ක්ද පොලිස් බහරයට ගෙන තිබෙනවා. එමෙන්ම ජංගම දුරකථන 10ක් සහ හෙරොයින් ජාවාරමෙන් උපයාගත් මුදල්ද පොලිස් බහරයට ගත්තා. මේ අතර කොම්පඤ්ඤ වීදියේ පොලිසිය සිදු කළ වැටලීමකදී හෙරොයින් සමග සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් සන්තකයේ තිබී රුපියල් 1,30,000ක මුදලක්, යතුරු පැදි 2ක් සහ ත්‍රිරෝද රථයක්ද පොලිස් බහරයට ගත් බව පොලිසිය සඳහන් කළා. මේ අතර තංගල්ල කොට්ටාස අපරාධ ඒකකයේ නිලධාරීන් කළ වැටලීමකදී වීරකැටිය හීන්බුන්න ප්‍රදේශයේදී සංවිධානාත්මක අපරාධ කළ සමාජිකයෙක් සමග T56 ගිනියවියක්, ජීවුණ්ඩ 30ක්, මැගසින් 1ක් සහ හෙරොයින් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ අතර වත්තල ප්‍රදේශයේදී සැක සහිත ලොරි රථයක් පරීක්ෂා කළ සුරාබදු මද්‍රව්‍ය නාශක කාර්යාංශ නිලධාරීන් කේරළ ගංජා කිලෝග්‍රෑම් 60ක් සොයාගෙන ඇති අතර එහි වටිනාකම රුපියල් 1,26 ලක්ෂයක්. ලොරි රථයේ සිටි සැකකරු එම ලොරි රථය වෙනත් පුද්ගලයෙකුට ලබා දී පලා යාමට සූදානම් කර තිබූ යතුරු පැදියක්ද එම වැටලීමේදී පොලිස් බහරයට ගෙන තිබෙනවා. අද පෙරවරු 6න් අවසන් වූ ගත වූ පැය 24 තුළ බස්නාහිර පළාතේ සිදු කළ වැටලීම්වලදී විවිධ අපරාධවලට සම්බන්ධ සැකකරුවන් 410 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන් 198 දෙනෙක්ම අත්අඩංගුවට පත්ව ඇත්තේ හෙරොයින් ජාවාරමට අදාළවයි. ඔවුන් සන්තකයේ තිබී ඇති හෙරොයින් ප්‍රමාණය ග්‍රෑම් 208යි මිලිග්‍රෑම් 285ක්. මේ අතර අභ්‍යන්තර ආරක්ෂක ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස වැඩබාර ගනිමින් විශ්‍රාමික මේජර් ජනරල් කමල් ගුණරත්න මහතා අපරාධ රැල්ල පාලනය කිරීම ගැන අදහස් පළ කළා. අද සංවිධානාත්මක අපරාධ රැල්ල, මද්‍රව්‍ය රැල්ල, කප්පම් ගැනිලි මෙවැනි විශාල වැරදි මාර්ගයකට යොමු වෙමින් තිබිච්ච සමාජය හරි මාර්ගයට යොමු කරගන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. ඒ පරිසරය පමණක් ඇති කරාට මදි. ඒ පරිසරය තුල ජීවත් වෙන්න පුළුවන් ක්‍රමෝපායන් රජයේ යාන්ත්‍රණය නිසි පරිදි ක්‍රියාත්මක කර ගැනීමත් අවශ්‍ය වෙනවා. පූජ්‍ය අතුරලියේ රතන හිමියන් විසින් පැහැරගත් බව පැවසෙන අපේ ජනබල පක්ෂයේ පූජ්‍ය වේදිනිකම විමලතිස්ස හිමියන් අද මාධ්‍ය හමුවේ පෙනී සිටියා.
ඒ උන්වහන්සේගේ ගුරු හිමියන් වන පූජ්‍ය හුණුපොළගම වජිරශ්‍රී නාහිමියන් සමගින්. මේ අතර විමලතිස්ස හිමියන් අතුරුදන් බව ප්‍රකාශ කළ පූජ්‍ය හුණුපිටියේ චන්ද්‍රසිරි හිමියන් අද මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණියේ අපේ ජනබල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහායි. අපේ ජනබල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදය මෙතෙක් විසඳී නොමැති පසුබිමකයි අපේ ජනබල පක්ෂයේ නියෝජිතයින් මෙලෙස මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණ සිටියේ. අපිට ආරංචියක් ඇවිල්ලා තියෙනවා වේදිනිකම විමලතිස්ස හාමුදුරුවන්ගේ ලේඛනයේ පහුගිය 18 වෙනිදා ඉල්ලා අස් කරගෙන ඒ වුණොත් රතන හාමුදුරුවන්ගේ නාම යෝජනාව බාර දුන්නා කියලා. අද දවසේ ගැසට් කරන්න කටයුතු කරනවා කියලා ආරංචියක් ආවා. මේ ලබා දීලා තියෙන ලේඛනයන් නීති විරෝධී. මේවා ක්‍රියාත්මක කරන්න එපා කියන ඉල්ලීම කරන්නයි යදාවේ. මේ අතර අපේ ජනබල පක්ෂයේ තවත් නියෝජිතයින් පිරිසක් මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණ ලිපියක් බහර දුන්නේ තම පක්ෂයට අදාළ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය කඩිනමින් නම් කරන ලෙස ඉල්ලමින්. මේ අතර චන්ද්‍රසිරි හිමියන් කොළඹ දිසාවබාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය වෙත පැමිණිල්ලක්ද සිදු කළ අතර ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළේ විමලතිස්ස හිමියන්ගේ පැහැර ගැනීම සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමට පොලිසිය මන්දගාමීව කටයුතු කරන බවට චෝදනා කරමින්. කෙසේ වෙතත් පැහැරගත් බව කියවුණු පූජ්‍ය වේදනිගම විමලතිස්ස හිමියන් මාතේ ඉදිරියට ගෙන ඒමට උන්වහන්සේගේ ගුරු හිමියන් වන පූජ්‍ය හුණුපොළගම වජිරශ්‍රී නාහිමියන් පියවර ගත්තා. උන්වහන්සේ සම්බන්ධව පසුගිය දවස්වල නානාවිධ අදහස් ප්‍රකාශ වුණා. හැංගිලා ඉන්නවා, හංගලා ඉන්නවා, මරලා ඉන්නවා. මේ සම්පූර්ණ අසත්‍යයක්. ගුරුවරයෙක් වශයෙන් භාරකාරයෙක් වශයෙන් මට කියලා තමයි උන්වහන්සේ වහන් වුණේ. උන්වහන්සේගේ ආරක්ෂාව පිණිස වේදනිගම අපේ විමලතිස්ස පොඩි හාමුදුරුවෝ කිසිම තැනක හංගලා නැහැ. බොහොම හොඳින් ඉන්න බව බොහොම ගෞරවයෙන් ප්‍රකාශ කරනවා. මේ ගැටලුව අපට निराකරණය කරගන්න පුළුවන්කම තිබෙන්නේ මැතිවරණ කොමසාරිස්තුමා අදාළ ගැසට් නිවේදනයේ ප්‍රකාශයට පත් කළාම අර්බුද සියල්ලම සමනය වෙලා මිනිස්සු අතරට ඇවිල්ලා අපිට මේ කටයුතු කරන්න හැකියාව කඩිනමින් ලැබේ කියලා අපි විශ්වාස කරනවා. මම දැන් අපේ නායක හාමුදුරුවන්ගේ බාරේ ඉන්නේ. නායක හාමුදුරු ළඟට එවන්න පුළුවන් ඕනම සිතාසියක් තියෙනවනේ මේ වගේ දෙයක්. මම හෙට හවසින් පස්සේ බොහෝ දුරට හිතාගෙන ඉන්නවා. අපේ ඥානසාර හාමුදුරුව රතනහල්ලත් එක්ක සාකච්ඡා කරලා මේ ගැටලුව මැතිවරණ කොමසාරිස්වරයා निराකරණය නොකරන්නේ නම් එතනින් එහාට අපි මොනවද කරන්න ඕනේ කියන එක පිළිබඳව සාකච්ඡා කරන්න යන්න. මේ වෙලාවේදී මම ආරක්ෂා වෙන්නේ පක්ෂ වෙනුවෙන්. තීන්දුව ගන්න පක්ෂ වෙනුවෙන්. රතනහාරෝ මගේ ගුරුවරයෙක් දේශපාලනික වශයෙන් උන්වහන්සේට මාව සිරගත කරන්න කිසිදු අවශ්‍යතාවයක් නැහැ. මම නිදහසේ ඉන්නේ. මම හිතන්නේ අදින් පස්සේ වජිරශ්‍රී නායක හාමුදුරුවන්ගෙන් විමසලා උන්වහන්සේ කිව්වොත් දැන් අතුරුදහන් කියලා අන්න පිළිගන්න පුළුවන් මම අතුරුදහන් කියලා. එහෙම නැත්නම් මම සිරගත වීමක් නැහැ. මම නිදහසේ ඉන්නවා. තමන් එක්සත් ජාතික පක්ෂයේ සමාජිකත්වයෙන් ඉවත්ව ඇති බවට ඇතමුන් සිදු කරන ප්‍රකාශ පදනම් විරහිත මෙන්ම හාසජනක බව හිටපු කතානායක කරු ජයසූරිය මහතා පවසනවා. හිටපු කතානායකවරයාගේ මාධ්‍ය සම්බන්ධීකරණ අංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ කරු ජයසූරිය මහතා මෙම වසර සඳහා පක්ෂ සමාජිකත්වය ලබාගෙන ඇති බවයි. මහමැතිවරණ පරාජයෙන් පසුව එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය ගැන කතාබහක් නිර්මාණය වූ අතර හිටපු කතානායක කරු ජයසූරිය මහතාද පසුගියදා ප්‍රකාශ කළේ එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ බාර ගැනීමට සූදානම් බවයි. මේ සම්බන්ධයෙන් ඊයේ පැවති එම පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී සාකච්ඡාවට ලක් වූ විට ප්‍රකාශ වී ඇත්තේ කරු ජයසූරිය මහතා తాවකාලිකව පක්ෂ සමාජිකත්වයෙන් ඉවත්ව සිටින බැවින් පක්ෂ නායක තනතුර සඳහා ඉල්ලුම් කළ නොහැකි බවයි. කරු ජයසූරිය මැතිතුමා පක්ෂ සමාජිකත්වය අයින් වෙලා හිටියේ. දැන් සමාජිකෙක් නෙමෙයි. සමාජිකෙක් නොවන කෙනෙක්ට පක්ෂ නිලතරයක් දරන්න බෑ. ඉස්සෙල්ලා එතුමා පක්ෂ සමාජිකත්වය ගන්න ඕන. ඊට පස්සේ තමයි කරන දේ කරන්න වෙන්නේ. හිටපු කතානායක කරු ජයසූරිය මහතාගේ මාධ්‍යකකය ඒ සම්බන්ධයෙන් අද ප්‍රතිචාර දක්වා තිබෙනවා. ඔවුන් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ කතානායක ධුරයට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපති ධුරයට කරු ජයසූරිය මහතා පත් වූ බැවින් අපක්ෂපාතීව කටයුතු කිරීම සඳහා ඔහු එක්සත් ජාතික පක්ෂයට සක්‍රීය දායකත්වය ලබා නොදුන් බවයි. නමුත් මීට වසර 20කට ඉහතදී ලබාගත් පක්ෂ සමාජිකත්වය ඉදිරියටත් අකණ්ඩව බලපෑත්වන බවත් පසුගිය සිකුරාදා කරු ජයසූරිය මහතා පක්ෂයේ සමාජිකත්වය ලබාගත් බවත් එම නිවේදනයේ දැක්වෙනවා. අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ 2010 දී සහ 2015 දී එක්සත් ජාතික පක්ෂයේ සමාජිකයෙකු නොවන කෙනෙකුට ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ලබා දෙන විටදීවත් සලකා නොලැබූ නිර්ණායකයන් ඉදිරිපත් කරමින් මෙලෙස කටයුතු කිරීම තුළින් පක්ෂයත් පාක්ෂිකයත් විනාශ මුඛයට ඇද දමන බවයි. සැබෑ උවමනාවක් ඇතනම් කරු ජයසූරිය මහතාට පක්ෂ නායකත්වය ලබා දීමට නීතිමය බාධාවක් නොමැති බවද එම නිවේදනයේ සඳහන්. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා අද පෙරරුපේ මල්ලතු අස්කිරි මහානායක හිමිවරුන් බැහැදක ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට මෙලෙස පිළිතුරු ලබා දුන්නා.
සජිත් ප්‍රේමදාස මහතා නැවතත් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය ගන්න සූදානම් වදී. සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ඉල්ලීම තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂය සමගි ජන බලවේගය හා එකට එකතු කරන්න කියලා. ඒකට ක්‍රම දෙකක් තිබෙනවා. අපිට පුළුවන් සමගි ජන බලවේගය ඉදිරියට ගෙනියන්න එක්සත් ජාතික පක්ෂයට සමගි ජන බලවේගය සමග එකට එකතු වෙලා වැඩ කරන්න පුළුවන්. හැබැයි නායකත්වයේ වෙනසක් ඇති විය යුතුව තිබෙනවා ඒ තීරණය ගන්න. දෙවනුව අපි කියන්නේ සජිත් ප්‍රේමදාස මැතිතුමාට එක්සත් ජාතික පක්ෂය බාර දෙන්න. එක්සත් ජාතික පක්ෂය මේ තත්ත්වයට ගේන්න පුළුවන් එකම නායකයා සජිත් ප්‍රේමදාස මැතිතුමායි කියන එක ජනතාව අතර තියෙන විශ්වාසය. පැහැදිලිවම කියනවා අපි ඉදිරියට යන්නේ සමගි ජන බලවේගය. නමුත් එක්සත් ජාතික පක්ෂය එකට එකතු වෙනවා නම් අපිට මේ ගැන නැවත සලකා බලමින් යන මාර්ගය පිළිබඳව අදහස් වමාරු කරගන්න පුළුවන්. රාජකාරිය වෙනුවෙන් නොබියව නිවැරදි තීරණ ගන්නා රාජ්‍ය නිලධාරීන් වෙනුවෙන් තම පූර්ණ සහාය ලබා දෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ රාජ්‍ය අමාත්‍යාංශය සඳහා නව ලේකම්වරුන් පත් කිරීමේ අවස්ථාවට එක්වෙමින්. මේ අතර නව රජයේ රාජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත මහතා අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දීරුම් දුන්නා. සුසිල් ප්‍රේමජයන්ත මහතාද දීරුම් දුන්නේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දුරේ ජනාධිපති කාර්යාලයේදී පැවති මෙම දීරුම් දීමේ අවස්ථාවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා එක්ව සිටියා. මේ අතර රාජ්‍ය අමාත්‍යාංශ 35ක් සඳහා නව ලේකම්වරුන් පත් කිරීම ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද ජනාධිපති කාර්යාලයේදී සිදු කෙරුණා. මේ රාජ්‍ය අමාත්‍යාංශ මෙවර වෙනත් විදියකට අපි හදලා තියෙනවා. ජනතාව අතරට ගියාම ඒගොල්ලන්ගෙන් දැකපු ප්‍රශ්න ඍජුවම අපි විසඳිය යුතු. අපි බොහෝ වෙලාවට ඉහළ මට්ටම විතරක් බලනවා යට මට්ටම අපි බලන්නේ. දැන් උදාහරණයක් වශයෙන් පානීය ජලය. මං හිතන්නේ ලංකාවේ තියෙන ලොකුම ප්‍රශ්නේ වෙලා අලි මිනිස් ගැටුම. හැමදාම මිනිස්සු මැරෙනවා, අලි මැරෙනවා. විශාල ප්‍රශ්නයක්. ඉතින් මේවට පර්මනන්ට් සොලියුෂන්ස් හොයන්න ඕන. දැන් රාජ්‍ය අමාත්‍යවරුන්ට කතා කරගෙන යනවා. ඒ කතා කිරීමේදීත් මම ඒගොල්ලන්ට කිව්වේ 5-year plan එකක්. ඒකේ වසරෙන් වසර අපි කොතෙන්ටද යන්නේ කියන එක. එහෙම අදාගත්තොත් මේ ටාගට්ස් අපිට අචීව් කරන එක තමයි වැදගත් වෙන්නේ. අනිත් එක මතක තියාගන්න ඕනට හැම විටම තමයි යටතේ තියෙන ආයතන ජනතාවට සේවය කරන ආයතන බවට තහවුරු කරන්නට ඕන. අද විශාල ප්‍රශ්නයක් මිනිස්සු අතර තියෙන තමයි එකක් දේශපාලඥයන් ගැන තියෙන විශ්වාසය නැතිවීම. දෙවැනි එක රාජ්‍ය සේවය පිළිබඳ තියෙන විශ්වාසය නැතිවීම. රටක් දුවන්න තියෙන්නේ මේ දෙක. මේ මැතිවරණයේදී ප්‍රතිඵල අපි හරි විදියට බැලුවොත් ඒ අය විශ්වාස කරනවා ජනතාවට සේවය කරන දේශපාලන සංස්කෘතියකුත් රාජ්‍ය සේවාවකුත් ඇති වෙයි කියලා. අද විශාල රාජ්‍ය සේවයක් තියෙනවා. තවත් දැන් 1,60,000ක් රාජ්‍ය සේවයට එක්කාසු වෙනවා. එතකොට 1,18,000කටත් වඩා වැඩි වෙනවා. මේ රාජ්‍ය සේවයක් හරහා හැම අංශයකටම සිස්ටම් එකක් තියෙනවා. මේ සිස්ටම් එක ක්‍රියාත්මක කරන්න තමයි අවශ්‍ය මේ පාර්ලිමේන්තුවරණයේදී. මේ මිනිස්සු ගෙනාපු ප්‍රශ්න හරි සරල දේවල්. වයසක අය ඇවිල්ලා කියනවා සර් අපි අවුරුදු 40ක් මේ ඉඩම හිටියා. අපිට ඔප්පුවක් නැහැ. අපිට මැරෙන්න ඉස්සෙල්ලා ඔප්පුවක් ලබා දෙන්න. ගොවිතැන් කරපු තැන, අපි ජීවත් වෙච්ච තැන හදිසියෙම ඇවිල්ලා වන රක්ෂණයකින් ගල් දාගෙන ගියා. එහෙමයි කියන්නේ. ඉතින් මම දන්නේ ඇත්තද කියලා කැබිති කොල්ලාවේදී එක්කෙනෙක් කිව්වා මගේ වැසිකිළිය තියෙන්නේ අනිත් පැත්තේ, ගේ තියෙන්නේ මේ පැත්තේ කියලා. මේවා ක්‍රියාත්මක කිරීමේදී ප්‍රායෝගික වෙන්න ඕන. නිකම්ම නීතියක් ගෙනාවු පළියට චක්‍රලේඛනයක් යවුව පළියට ඒ විදිහට ක්‍රියා කළොත් ඒවා සුදුසු නෑ. මේ අය හින්දා තමයි අපි මේ රජයක් දුවන්නේ, රටක් දුවන්නේ. ගොවියට නෙවෙයි අපි වතුර දෙන්නේ. ගොවියට නෙවෙයි අපි පෝර ටික දෙන්නේ. මේක රටක් වෙනුවෙන් අපි වතුර දෙන්නේ. රටක් වෙනුවෙන් තමයි පෝර ටික දෙන්නේ. මේවා තමයි අපි කල්පනා කරලා බලන්න ඕන. මොටිවේට් කිරීම තුලින් ප්‍රතිඵල විශාල ප්‍රමාණයක් ලබා ගන්නට පුළුවන්. මිනිසුන් වැඩ කරන්න කැමති. හැබැයි ඒගොල්ලන්ව නායකත්වයක් දෙන්න ඕන, මඟ පෙන්වීමක් කෙරෙන්නට ඕන. එහෙම නැතුව නිකන් ඉන්න දුන්නොත් කවුරුවත් වැඩක් කරන්නේ නැහැ. අවසානයේදී අපි මොනවා කරත් ප්‍රතිඵල තියෙන්නට ඕන. අපි සැලසුම් හදනවා. සැලසුම් හැදුවට වැඩක් නැහැ. ඒක බිමේ තියෙන්න ඕන. කොලේ තිබිලා ෆයිල් එකේ තිබිලා විතරක් වැඩක් නැහැ. සරල දේවල් වලින් ලොකු වෙනසක් කරන්න පුළුවන්. දැන් බලන්න මම උදාහරණයක් වශයෙන් කොළඹ නගරේ පෝස්ටරුයි බැනරුයි ගැලවුවම කොච්චර ඉම්පැක්ට් එකක් ආවද? සිම්පල් දෙයක්. හැබැයි ඉම්පැක්ට් එක හරි විශාලයි. අද තියෙන ප්‍රශ්නවල ජනතාව ඉක්මනට රිසල්ට්ස් බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි ඉක්මනින් මේවා කරන්නට
ඒක කරන්න පුළුවන්. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ අත් කාලේ තිබුණු ප්‍රශ්න වගේ මං හිතන්නේ 125ක්වත් බරපතල ප්‍රශ්න කියලා. එදා ආර්ථිකයේ තිබුණා, යුද්ධයක් තිබුණා, එළියට බහින්න බැරි බෝම්බ යන තත්ත්වයක්. මේවා ඔක්කොම අවුරුදු 3ක් ඇතුළත අපිට විසඳන්න පුළුවන් වුණේ අපි අර ફોකස් එකක් ඇතුව මේකේ අරමුණ තේරුම් අරගෙන අපි ඒක හරියට කරහින්දා කෙටි කාලයක් තුලදී අපිට ඒ ප්‍රශ්නේ විසඳන්න. මේ ප්‍රශ්න අපි කෙටි කාලයක් ඇතුළත විසඳන්නට පුළුවන් වෙන්නට ඕන. මොන ව්‍යවස්ථාවක් තිබුණා හරි දේ කරනවා නම් ඒකයිනේ අවශ්‍ය. හරි තීරණයක් ගන්න බය වෙන්නට එපා. ඒකට කවදාකවත් වරදින්නේ නැහැ. මම ලේකම්වරයෙක් හැටියට රටක් වෙනුවෙන් හරි දේ ගත්තා. ඊට පස්සේ ඉතින් උසාවි ගෙනිහිල්ලා අරවා මේවා වුණත් ඒවා වෙලා අන්තිමට ජනාධිපති වුණා. ඒවට වරදින්නේ නැහැ හරි තීරණ ගත්තොත්. තමන්ට අවංකව හදවතට අවංකව තමන්ගේ රාජකාරිය වෙනුවෙන් මේක තමයි හරි දේ කිව්වොත් බය නැතුව ඒ තීරණය අරගෙන ක්‍රියාත්මක කරන්න ඕන. තමන්ට කවදා හරි සන්තෝෂ වෙන්න පුළුවන් මම හරි තීරණය ගත්තා. ඒක නිසා මගේ රාජකාරිය වෙන දේ මං ඉටු කළා කියන එක. බය නැතුව තීරණ ගන්න. ඒ වෙනුවෙන් මගේ සම්පූර්ණ සහයෝගය තියෙනවා. රටට මේ වන විට අවශ්‍යව ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන නොව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් පවසනවා. උන්වහන්සේ මේ බව අවධාරණය කළේ අද කොළඹදී පැවති වැඩසටහනකදී. මේ අතර 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමේ සූදානම ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් තවත් පාර්ශව අද අදහස් පළ කළා. අපේ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා ඇතුළු අපේ පක්ෂයේ ස්ථාවරය වෙන්නේ අපි 19 ඉදිරියට ගෙන යන්න. මේ විනිවිදභාවය තව ඉදිරියට ගෙනilla වගවීමේ කාර්යභාරය තවදුරටත් පුළුල් කිරීම මිසක් ඒවා කප්පාදු කිරීම නෙවෙයි. ඒක අපි පැහැදිලිව කියන්න ඕනේ. ඒක තමයි අපේ ප්‍රතිපත්ති. මේක ජනතාවත් එක්ක ඒකාබද්ධ වූ උද්ඝෝෂණ වැඩපිළිවෙලක් අපි ආරම්භ කරනවා 19 ආරක්ෂා කරන්න. කොහොමද අහනවා උතුරේ නඩු අහන්නේ දෙමළෙන්? උතුරේ නඩු අහන්න ඕනේ සිංහලෙන් කියනවා. දැන් ඒක කියලා කියනවා 16 වෙනි විවස්ථා සංශෝධනය අයින් කරන්න ඕනේ කියලා. එතකොට මේ එන්නේ 19 තියෙන යම්කිසි සංශෝධන කරන්න විතරක් නෙමෙයි. මේ එන්නේ 13, 14, 16, 17, 19 මේ සියලු ව්‍යවස්ථා සංශෝධන වෙනස් කරන ලොකු ගේම් එකක් තමයි මේ ක්‍රියාත්මක කරගෙන යන්නේ. අපි කියන්නේ රටේ පාලන හදන්න ඕනේ කියලා. ජාතක එකතු වෙන්නේ. අපි රටේ පාලන පදිනවලට කලාපේට ඒව නැත්නම් අපරාධවලට සාපුවා දෙන්නේ. යනවා නේද? 19 වෙනි සංශෝධනය තුල තියෙනා වූ හොඳ දේවල් අපි අයින් කරන්නේ නැහැ. නරක දේවල් ටික අයින් කරනවා. ඒ නරක දේවල් අයින් කරන්න හදනකොට අපිට පේනවා ෂෙල් ටක්ස් ගහපු මීයෝ වගේ සමගි ජන මලවේගයේ සමහර മന്ത്രിවරු උඩ පනිනවා. මොකද ඒගොල්ලන්ට ඕනේ රට පාලනය කිරීමේදී මතුවලා තියෙන ගැටලු සාගත තත්ත්වයන් මේ විදිහටම තියාගන්න. විශේෂයෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අපිට තියෙන ප්‍රශ්නයක්. මේක මේ රිපෙයාර් කරන්න ලේස්ති වෙන්න එපා. කෑලි ගලවලා කෑලි හයි කරලා මේ ව්‍යවස්ථාව කරන්න බෑ. සම්පූර්ණ ව්‍යවස්ථාවක් අපි හදන්න ඕනේ. ඒකේ වගන්ති ගණනාවක් තියෙන වෙනස් කරන්න. 13 තියෙනවා, 15 තියෙනවා, 16 තියෙනවා, 17 තියෙනවා, 18 තියෙනවා, 19 තියෙනවා. මේ ව්‍යවස්ථාවේ ඒකී කියන වචනේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කරගත්තේ මම. දියාජවදන මහත්තයා. 83 කෝලහලේ වෙලා. එතකොට ඒකත් ශක්තිය මදි කියලා මට දැන් දැනෙනවා. ඒක නිසා මේ ගහේ අතු රකින්නේ නැතුව ගහේ කඳයි මුලයි රකින්න අධිෂ්ඨාන කරගත යුතුයි කියලා මතක් කරනවා. පාර්ලිමේන්තුවේදී හෙට විවාදයට ගැනීමට නියමිත අතුරු සම්මත ගිණුම සඳහා අනුමැතිය ලබා දීමට අද පස්වරුවේ රැස් වූ කැබිනට් මණ්ඩලය තීරණය කළා. මේ අතර පසුගියදා සිදු වූ විදුලිය ඇනහිටීමට හේතුව විදුලිබල මණ්ඩලයේ විදුලි අධිකාරීවරයෙකු අතින් සිදු වූ අත්වැරැද්දක් බව ඒ පිළිබඳව සොයාබැලීමට පත් කළ කමිටු වාර්තාවේ සඳහන් වී ඇතැයි වාර්තා වනවා. එම කමිටු වාර්තාවද අද කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කෙරුණා. කැබිනට් මණ්ඩල රැස්වීම අද පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී. පසුගියදා සිදු වූ විදුලි ඇනහිටීම සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කමිටුවේ වාර්තාව එදී විෂය භාර ඇමතිවරයා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබෙනවා. විදුලි බල මණ්ඩලය සම්බන්ධ වාර්තාවක් ඇමතුමා ඉදිරිපත් කරා. සම්බන්ධව අපි දීර්ඝව සාකච්ඡා කරා. ඒ සඳහා අවශ්‍ය පියවර ගන්න කැබිනට් මණ්ඩලයේ බලය. එතකොට දැන් මේකේ වාර්තාවේ වැරද්ද කාගේ අතේද තියෙන්නේ? විදුලි බල මණ්ඩලයේ නිලධාරියෙක්ගෙන් වෙච්ච වැරද්දක් කියන එක තමයි වාර්තා කරලා දෙන්නේ. එතකොට අද ඔබතුමාලගේ නායකතුමාගෙන් පාස්කු පාරය සම්බන්ධයෙන් ප්‍රශ්න කරනවා. නෑ දැන් හොඳයි. කවුරුණත් පුද්ගලයෙක් පිළිබඳව තනතුර හෝ අදාළ වෙන්නේ නෑනේ. ප්‍රශ්න කිරීමට මම හිතන්නේ කවුරුත් විරුද්ධත්වයක් නෑ. දැන් ඒ වගේම හිටපු අගමැතිතුමාටත් එන්න කියලා තමයි තාම ඇවිල්ලා නෑ. ඔය ඒක වැරදිනේ. එන්න ඕන. හැබැයි හිටපු ජනාධිපතිතුමා ටික
පහුගිය දවස් පස්ස ගැහුවේ නේද? නෑ එතුමාත් ඉතින් දිනයක් දීලා තියෙනවා. අද වැඩේ වෙනෝනේ. නීතිය ක්‍රියාත්මක වෙයිද ඔබතුමාලගේ නායකතුමාට? අනිවාර්යෙන් කවුරු වැරද්දක් කළා තිබුණත් පුද්ගලයා පිළිබඳව අදාළ වෙන්නේ නැහැ. ඒකට වගකීම් යුතු අයට නීතිය ක්‍රියාත්මක වෙයි. ත්‍රිපාල සිරිසේන මහතාට හම්බෙන තනතුර කොහොමද? ඒ පිළිබඳව සාකච්ඡා කරේ නැහැ තාම. ඒ කිසියම් තනතුරක් ලැබෙයි එතුමාට. විදුලි මණ්ඩල ප්‍රශ්න සම්බන්ධයෙන් කොහොමද එකකතාවක් ආවේ? ඒ කමිටුව නිර්දේශ ඉදිරිපත් කරලා තිබෙනවා එසේ නොවන්නට ගත යුතු පියවර මොනවද කියලා. පියවර කීපයක් යෝජනා කරලා තිබෙනවා. ඒකෙන් දෙකක් දැනටමත් ක්‍රියාත්මකයි. ඉල්ලාස්වීමේ අවශ්‍යතාවයක් එතන පෙන්වා දීලා නැහැ. සර් දැන් හිටපු ජනාධිපතිතුමාගෙන් අද පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කරගන්නවා. ඒ මහා අපරාධයට නියමින් හෝ අනියමින් සම්බන්ධ හරි ඒක වෙන්න ඉඩ හැරලා බලා හිට අය හරි ඒ අය කවුරු වුණත් ඒ වෙලාවේ තරාතිරම නොබලා ඒ අයගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම පමණක් නෙවෙයි ඒගොල්ලෝ මේකට වගකිව යුතු නම් නීතියේ ක්‍රියාත්මක වීම අත්‍යවශ්‍යයි. දැන් කොමිසමේදී පැහැදිලි වෙනවා හිටපු ජනාධිපතිතුමා ආරක්ෂක මණ්ඩලයේ කැඳවලා නැහැ දුරකථන වලට සම්බන්ධ කරගන්න බැරි වෙලා තියෙනවා. එහෙම ජනාධිපති කෙනෙක් එහෙම අගමැති කෙනෙක් යටතේ මෙහෙම බේරලා හිටපු එකත් මේ රට කොච්චර ලොකු දෙයක්ද කියලා හිතනවා මේ අනාවරණය වෙන කරුණු දිහා බැලුවම. දැන් ඔබතුමාලත් එක්ක තමයි හිටපු ජනාධිපතිතුමා ඉන්නේ. ඔබතුමාලා නීතිය ක්‍රියාත්මක කරන්න අඩියක් පස්සලා ගන්න වෙයිද? කිසිසේත්ම නෑ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන් තමන්ගේ කඳවුරේ කවුරු හිටියත් පිට කඳවුරක හිටියත් නීතියට අනුව වරදක් කරලා තිබෙනවා නම් ඒ වැරදිකාරයන් රකින්න ප්‍රතිපත්තියක ක්‍රියාත්මක වෙන්නේ නෑ. යහපාලනය කියන වචනේ ඇත්තටම ක්‍රියාත්මක වෙන්නේ මේ ආණ්ඩුව යටතේ. සර් 19 අලුත්ම තත්ත්වය කොහොමද සංශෝධනය? ඒ ගැන අධිකරණ ඇමතුමා ලබන කැබිනට් මණ්ඩලයට කෙටුම්පත ඉදිරිපත් කරන බව සඳහන් කළා. අපේ කණ්ඩායමෙත් ඒ ගැන සාකච්ඡාවක් කරලා තමයි අවසාන පියවරට යන්නේ. LTT සංවිධානයට සහාය ලබා දුන් අය ලෙස අසාදු ලේඛන ගත කර සිටි පුද්ගලයන් දෙදෙනෙකුගේ නම් ඉන් ඉවත් කිරීමට 2015 දී විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස මංගල සමරවීර මහතා තමාට බලපෑම් කළ බව බුද්ධාංශ මණ්ඩලයේ මාණ්ඩල නිලධාරී කර්නල් ශම්මි කුමාරරත්න මහතා අද අනාවරණ කළා. ඒ දේශපාලන පරිගණන පිළිබඳ සොයාබලන ජනපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින් සාක්ෂි ලබා දෙමින් කර්නල් ශම්මි කුමාරරත්න මහතා සඳහන් කළේ ත්‍රස්තවාදී සංවිධානවලට සම්බන්ධ පුද්ගලයන් සහ එයට සහාය දක්වන පුද්ගලයන්ගේ නාම ලේඛනය සකස් කිරීමේ කටයුත්ත ජාතික බුද්ධි ප්‍රධානියට අයත් කටයුත්තක් බවයි. අදාළ ලේඛනයට 2015 වර්ෂයේ සඳහා වැඩි වශයෙන් ඇතුළත් වූයේ LTT සංවිධානයට සහාය දක්වූ පුද්ගලයන් බව කර්නල් ශම්මි කුමාරරත්න මහතා ප්‍රකාශ කළා. ජාතික බුද්ධි ප්‍රධානී කාර්යාලය විසින් සකස් කළ එම ලේඛනය ආරක්ෂක ලේකම්වරයාගේ නිර්දේශ මත අනුමැතිය ලබා ගැනීම සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශය ඉදිරිපත් කරන බවද සඳහන් කළා. ඒ අනුව එම ලේඛනය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශය සාකච්ඡාවක් පවත්වා ඇති අතර ඊට මංගල සමරවීර මහතා සහ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස එවකට කටයුතු කළ අජිත් පි පෙරේරා මහතාද සහභාගී වී තිබෙනවා. එහිදී අසාදු ලේඛන ගතව තිබූ එමානුවෙල් පියතුමා සහ සුරේන්ද්‍ර යන අය තව මිතුරන් බවත් තමා එංගලන්තයට ගොස් සිටින කාලයේදී ඔවුන් සමග සම්බන්ධ වී ඉතා සුහදව සිටි බවත් මංගල සමරවීර පැවසූ බවයි ශම්මි කුමාරරත්න සඳහන් කළේ. එහිදී මංගල සමරවීර මහතා ඔවුන් ඒ කාලේ LTT වෙන්න පුළුවන්. නමුත් දැන් ඒගොල්ලෝ LTT නැහැ. තමුසේ පහුගිය කාලේ මේ ලේඛන හැදුවේ ගෝඨාභයගේ ටෙලිෆෝන් කෝල් එකකින් ආපු නම් දාලා යනුවෙන් Tamanට පැවසූ බව සාක්ෂිකරු පැවසුවා. මෙම සාකච්ඡාවේදී මංගල සමරවීර මහතාට කරුණු දැක්වීමට යාමේදී අජිත් පි පෙරේරා මහතා තමාට නිහඬව සිටින ලෙසට අතින් සංඥා කළ බවත් අනතුරු එම සාකච්ඡාව පැවති ස්ථානයෙන් මංගල සමරවීර මහතා පිටව යාමට පෙර Don't send it to me, I will catch you යනුවෙන් සඳහන් කළ බවද ශම්මි කුමාරරත්න මහතා සඳහන් කළා. මෙතර මාධ්‍යවේදී ප්‍රදීප් එක්නලිගොඩ මහතා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට උපදෙස් දෙනු ලැබුවේ එවකට ආරක්ෂක ලේකම්ව සිටි ගෝඨාභය රාජපක්ෂ මහතා බව පවසන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තමන්ට තර්ජනාත්මකව බලපෑම් කළ බව පළමුවන සන්නද්ධ බුද්ධි බලකායේ ලුතිනන් කර්නල් එරන්ද රදීෂ් පීරිස් මහතා අද ප්‍රකාශ කළා. ඒ දේශපාලන පල්ලිකෙනින් පිළිබඳ කොමිසමේ සාක්ෂි ලබා දෙමින් කරුණු විමසා බැලූ කොමිසම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශාන්‍ය අබේසේකර සහ පොලිස් සරයන් මෙන්ඩිස් නැමැත්තාට එළඹෙන 11 වෙනිදා කොමිසම හමුවේ පෙනී සිටින ලෙස නෝතීස් නිකුත් කෙරුණා. ලයිෆ් බොයි ෂැම්පූල ඇති කිරි ප්‍රෝටින් සහ මල්ටිවිටමින් හිසකෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. ලයිෆ් බොයි ෂැම්පූ ඔයත් ශක්තිමත්. කිතුල් සඳහා වෙනම රාජ්‍ය ආයතනයක් පිහිටුවීමට සහ තල්ගස් කැපීම තහනම් කරමින් පනවා ඇති නීති දැඩිව ක්‍රියාත්මක කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙන බව ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා උපදෙස් දී ඇත්තේ මෙරට ප්‍රධාන අපනයන භෝග කාණ්ඩයට තල්හා කිතුල්ද ඇතුළත් කළ යුතු බවයි. යාපනය කිලිනොච්චිය මන්නාරම මඩකලපු ආදී දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් මෙරට තල් කර්මාන්තය ප්‍රචලිත වී තිබෙනවා. තල් යුෂ, තල් පළතුරු, තල් ආහාර, තල් අල, තල් කොළ මෙන්ම තල් කෙඳි ආශ්‍රිත නිපැයුම් මෙරට තුළ නිෂ්පාදනය වන්නේ දේශීය තල් වගාකරුවන් පෝෂණය කිරීමේ අරමුණින්.
1978 වසරේදී තල් වගාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් තල් සංවර්ධන මණ්ඩලයක් ස්ථාපිත කළද මේ දක්වා තල් වගාකරුවන් දිරිමත් කිරීමට මෙන්ම තල් නිෂ්පාදනවලට විදෙස් වෙළඳපොළ වටිනාකමක් අත්කර ගැනීමටද හැකියාවක් ලැබී නැහැ. කිතුල් වගාවටද මෙවැනිම ඉරණමක් අත්ව තිබෙන්නේ කිතුල් මැදීමේ නිරත වන්නන් මන්දෝත්සාහී කරමින්. රත්නපුර, මහනුවර, කළුතර, මාතර, නුවරඑළිය ආදී දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් මෙරට කිතුල් මැදීම සිදු වුවත් කිතුල් කර්මාන්තකරුවන් අද වන විට අසරණ වී සිටින්නේ සිය නිෂ්පාදන සඳහා නිසි මිලක් හිමි නොවීම හේතුවෙන්. කිතුල් කර්මාන්තයේ විධිමත්ව නගා සිටුවීමට පසුගිය කාලය පුරා කිසිවෙකුගේ අවධානය යොමු තිබුණේ නැහැ. අදාළ කර්මාන්ත සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ විශේෂ ක්ෂේත්‍රයට අදාළ අමාත්‍යවරුන් මෙන්ම නිලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ පැවැත්වුණේ මෙවන් පසුබිමකයි. එහිදී කිතුල් සහ තල් ප්‍රධාන අපනයන භෝගාතරට එක්කර විදේශ විනිමය උත්පාදනයේ නව ප්‍රවේශයක් විවෘත කර ගැනීමට ඇති හැකියාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කරුණු පෙන්වා දී තිබෙනවා. එහිදී අවධානය යොමු කර ඇත්තේ කිතුල් සහ තල් වගා ප්‍රවර්ධනයටත් ඒ ආශ්‍රිත බාධක ඉවත් කර නිෂ්පාදන ක්‍රියාවලිය දිරිගැන්වීම පිළිබඳවයි. ඒ හරහා විශාල විදේශ විනිමයක් උපයා ගැනීම වෙනුවෙන් කෙටි කාලීන ඉලක්ක සැලසුම් කරන්නයි ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. ජනාධිපති මාධ්‍යංශයේ නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ උතුරු හා නැගෙනහිර පළාත් ඇතුළුව හඳුනාගත් ඉඩම්වල කඩිනමින් පොල් වගාව ඇරඹීමටද ජනාධිපතිවරයා නියෝග කළ බවයි. ලබන මාසයේදී ගෙවතු මිලියන 2ක පොල් පැල මිලියන 4ක් වගා කිරීමට පියවර ගත යුතු බව ආර්ථික පුනර්ජීවය පිළිබඳ ජනාධිපති කාර්යසාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා අදාළ සාකච්ඡාවේදී ප්‍රකාශ කර තිබෙනවා. තල් සහ කිතුල් නිෂ්පාදන මෙරට ප්‍රධාන අපනයන භෝගාතරට එක්කර දේශීය ආර්ථිකය වර්ධනය කරගැනීමේ හැකියාව සම්බන්ධයෙන් විශ්ව බහර රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාතු මහතා පැවසුවේ මෙවැනි අදහසක්. කිතුල් කර්මාන්තයේ රානිපද වන අයගේ සියලුම හොන්දේසි ඉවත් කළා. ලයිසන් ක්‍රමේ ඉවත් කළා. රා අල්ලන්න තහනම් කළා. දැන් පොලිසියටවත් සූරාබදු දෙපාර්තමේන්තුවටත් රා අල්ලන්න බෑ. රා කර්මාන්තය දියුණු කිරීම සඳහා තමයි ඒ පියවර ජනාධිපතිතුමා අරන් තියෙන්නේ. ඒ වගේම තමයි ආර්ථිකය ශක්තිමත් කරන වැඩපිළිවෙලදී අපි බලාපොරොත්තු වෙනවා කිතුල් වගා කරන්න. ඒ වගේම තල් කර්මාන්තයත් එහෙම යුද්ධය නිසා විශාල ප්‍රමාණයක් තල් ගස් විනාශ වුණා. දැන් ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙලත් එක්කලා ඉඩම් අඳුරාගෙන ඒ ප්‍රදේශවල තල් වගාවත් ආරම්භ කිරීම තමයි බලාපොරොත්තු. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පත් කර තිබෙනවා. දැන් රටවටා හිරු. රටවටා හිරු. ඉන්දියාවේ සිට නීති විරෝධීව මුහුදු මගින් මෙරටට රැගෙන කහ කිලෝග්‍රෑම් 998ක් කල්පිටිය එරාබ කුඩැල්ල ප්‍රදේශයේදී කල්පිටිය විජය නාවික හමුදා කඳවුරේ නිලධාරීන් සහ පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් සිදු කළ වැටලීමකදී සිය භාරයට ගෙන තිබෙනවා. මෙම කහතොගේ වටිනාකම රුපියල් ලක්ෂ 35ක් පමණ වන අතර අදාළ කහතොගේ ප්‍රවාහනය කළ ලොරි රථය පොලිස් භාරයට ගැනුණා. මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම කඩිනම් කිරීමට පියවර ගන්නා බව මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසනවා. මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවතිල්ල මීරිගම දක්වා ටෙන්ඩර් කරලා ලබා දීලා තිබුණත් අවුරුදු 5ක් තිස්සේ රජයෙන් ලබා දී බිලියන 17ක් වැනි මුදලක් ලබා දීලා තිබුණේ නැහැ. දැන් ඊයේ දවසේ වෙද්දී බිලියන 16.8ක් කොන්ත්‍රාත් සමාගමන ලබා දුන්නා අපේ රජය විසින්. අපි මේක ෆාස්ට් ට්‍රැක් කරලා ඉක්මනින් මේක හදලා ඉවර කරන්න කියන අපි බලාපොරොත්තු වෙනවා. අවුරුදු 3ක් යන්න ඉස්සෙල්ලා කඩවතිල්ල මීරිගම දක්වා කිලෝමීටර් 36 වැඩ කටයුතු අවසන් කරන්න. වඳ සැත්කම් සිදු කිරීම, මුදල් විශුද්ධිකරණය, දින 2ක දරුවෙකු මරණයට පත් කිරීම යන චෝදනාවලට අදාළව වෛද්‍ය සාෆි ශියාබ්දීන්ට එරෙහිව පවතින නඩුව අද කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවා තිබුණා. එහිදී මරණයට පත් කළ බව කියන කුඩා දරුවාගේ මෘත ශරීරය ගොඩගෙන පරීක්ෂණ පවත්වන ලෙස කුරුණෑගල මහේස්ත්‍රාත් සම්පත් හේවාවසම් මහතා නියෝග කළ අතර දෙසැම්බර් 11 වෙනි දිනට නඩුව යලි කැඳවීමට නියම කෙරුණා. කන්තලේ සූරියපුර මහවැලි අධිකාරීවරයා විසින් සූරියපුර ගම්මානයේ වැසියන්ට අයත් ඉඩම් වෙනත් පුද්ගලයින්ට විකිණීමේ සිද්ධියක් මත ගම්වාසීන් අද පස්වරුවේ සූරියපුර මහවැලි කාර්යාලයේ ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වුණා. කෙසේ වෙතත් සූරියපුර පොලිසිය එම තත්ත්වයේ සමතයකට පත් කිරීමට පියවර ගත්තා. තිස්ස මහරාම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හදිසි වෙළඳසැල් පරීක්ෂාවක් අද සිදු කළ අතර එහිදී පරිභෝජනයට නුසුදුසු ආහාර අලවියට තබා තිබූ වෙළඳසැල් 19කට එරෙහිව නඩු පැවරීමට කටයුතු කළ අතර තේ සෑදීම සඳහා යොදා ගන්නා ජලයේහි මදුරු කීටයන් සිටින ආකාරයද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ නිරීක්ෂණයට මෙලෙස ලක් වුණා. රටවටා හිරු.
අන්තර් සමාජ ප්‍රීමියර් ලීග් ක්‍රිකට් ඉතිහාසයේ ක්‍රීඩකයෙකු රැස් කළ ඉහළම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව Taman සතු කර ගන්නට යොදා මුදා ක්‍රීඩා සමාජයේ දිනේෂ් චන්දිමාල් අද සමත් වුණා. ඒ කටුනායකදී පැවැත්වෙන ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ සැරසන්ස් ක්‍රීඩා සමාජයට එරෙහිව තරඟයේදී නොදවී ලකුණු 354ක් රැස් කරමින් මෙරට ක්‍රිකට් ක්‍රීඩකයෙකු වාර්තා කළ දෙවැනි වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙස මෙම ඉනිම වාර්තා පොත අතරට එක් වෙද්දී ඒ දෙවැනි වන්නේ 2006 වසරේදී දකුණු අප්‍රිකාවට එරෙහිව මහේල ජයවර්ධන ලබාගත් ලකුණු 374ට පමණයි. ගොඩක් සන්තෝසයි ප්‍රීමියර් ෆස්ට් ක්ලාස් ලෙවල් වල වැඩිම ලකුණුලාභියා වීම ගැන කොයිම වෙලේක බලාපොරොත්තුෙන් හිටියේ නැහැ. හැබැයි මං හැම වෙලේම හුඟක් මහන්සි වුණා. ඒ මහන්සියේ ප්‍රතිඵලයක් මේ දක්ෂතාවය වාර්තා තියෙන්නේ කඩන්න. සුබ පතනවා මේ වාර්තාව තව ක්‍රීඩකයෙක් ඉදිරි අනාගතයේදී කඩයි කියලා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ සුපිරි මෝටර් රථ දහවන ශූර ඩිලන්ත මාලගමුව මහතා අතර විශේෂ හමුවක් අද පැවැත්වුණු ඇරලිගහ මන්දිරයේදී. මෙම අවස්ථාව සඳහා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා දැක්ව සිටි අතර ඉතිහාසයේ පළමු වරට ඩිලන්ත මාලගමුව මහතාට අනුග්‍රහකත්වය ලබා දීම සඳහා ඔත්මන් රජය ඉදිරිපත් වී සිටිනවා. මේ අනුව ලබන සැප්තැම්බර් මාස 5 වෙනිදා සිට නොවැම්බර් මාස 15 වෙනිදා දක්වා යුරෝපයේදී පැවැත්වෙන ලැම්බෝගිනි සුපර් ට්‍රොෆිය තරඟාවලියේ සිට ඩිලන්තට ලක් රජය අනුග්‍රහය හිමි වනු ඇති. මේදී අග්‍රාමාත්‍යවරයා ලැම්බෝගිනි සුපර් ට්‍රොෆිය තරඟාවලියේ ශූරතාව මෙරට රැගෙනීම සඳහා ඩිලන්ත මාලගමුව මහතාට සුභාශිංසනය කළා. ඒ සමගින් අදට ඔබෙන් සමගන්නවා. පැත්තනුගත ඇති දැනගැනීමේ අයිතිය තවදුරටත් තහවුරු කරගන්න තිරේ දිස්සන පරිදි ඔබගේ ජංගම දුරකථන ජාලයට අනුව හිරු SMS ප්‍රවෘත්ති සේවාව සක්‍රිය කරගන්න. යලිත් හමුවෙමු හෙට 11:55 අපගේ මධ්‍යහන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන්. සුබ රාත්‍රියක්.